And now, live at 7. ආයුබෝවන් සුපුරුදු විලසම දවසම විමසන ස්වර්ණවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7. ශ්‍රී ලංකේය අපක්ෂපාතී සමබර ප්‍රවෘත්ති ප්‍රකාශය live at 7 සමගින් අදත් ඔබට ඇත්ත කියන මම හරින්ද්‍ර ජයලාල්. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට තීරණය කළ බව ජනපති පවසයි. මමත් අදින්ම යෝජනා කළ රජයට අපි තීන්දුවක් කරන් තියෙන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම සඳහා. රට නගන්නට කාන්තා සවිය අත්‍යවශ්‍යයි. ආර්ථිකය දියුණු වෙන්න කාන්තාවන් එතන ඉන්න ඕනේ. කාන්තාවන් නැතුව ආර්ථිකය දියුණු වෙන්නේ නැහැ. ත්‍රස්ත මර්දන පනත තුළින් රට පොලිස් රාජ්‍යයකට ඇද දමන බවට හිටපු ජනපතිගෙන් චෝදනා. ඒකම භයානක පන්තක් ඒ අදිසි නීතිය යටතේ තියෙන සියලු දේ සාමාන්‍ය නීතියක් බවට පත් වෙනවා. සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල අනිද්දා නිකුත් වෙයි. මාස 4කින් සහ තරඟ සංචාර 3කින් පසු ශ්‍රී ලංකා කණ්ඩායම යලි දිවයිනට. නිදහස් අධ්‍යාපනයේ තවත් ප්‍රතිඵලයක් විදිහටයි අපේ රටට පහ වසර ශිෂ්‍යත්ව විභාගය හඳුන්වා දුන්නේ. නමුත් මේ වෙනකොට මේ ශිෂ්‍යත්ව විභාගය දරුවන්ට අනවශ්‍ය මානසික පීඩාවක් ඇති කරන බාධකයක් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසාම ශිෂ්‍යත්ව විභාගය තහනම් කිරීම සඳහා තීරණයක් ගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ සඳහන් කළා. පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ඉදිකළ මෛත්‍රී කලා ශිල්ප මණ්ඩපය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිසු අයිතියට පත් කෙරුණා. පිබිදෙමු පොළොන්නරුව වැඩසටහන යටතේ ඉදිකළ මෛත්‍රී කලා ශිල්ප මණ්ඩපයට වැය කර ඇති මුදල රුපියල් මිලියන 140ක්. පහේ ශිෂ්‍යත්වය ආරම්භ කළේ CWW කන්නාගර මැතිතුමාගේ නිදහස් අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් විදියට විශේෂයෙන්ම එතුමාගේ මධ්‍ය විද්‍යාල 50ක් පටන් අරගෙන රට පුරා ඈතේ පිට පාසල්වල විභාගේ තියලා දුප්පත් දරුවන්ට එතනින් පාස් වෙන අයට ශිෂ්‍යත්වයක් දෙනවා. ඒ දුප්පත්කම හින්දා වෙන පාසලකට යන්න රජයෙන් වියදම් කරනවා. හොස්ටල් එකක නවත්ත ගන්නවා නේවාසිකාගාරයක. ඒ මාසේ වියදම දෙනවා. පහේ ශිෂ්‍යත්වයේ පටන් ගත්තේ අද තියෙන අරමුණින් නෙවෙයි. දැන් අද ශිෂ්‍යත්වයේ මොකද්ද? අද ජනප්‍රියයි සම්මත පාසලකට ඇතුල් වෙන්න තරඟකාරීත්වය. දුප්පත් පොහොසත් ප්‍රශ්නයක් නෑ. මම මේ සියලු සංඛ්‍යාලයකන අරගෙන බලලා කියවලා මේ කතා කරන්නේ. දරුවනේ ශිෂ්‍යත්වයේ පාස් වෙච්ච දරුවන්ගේ විශ්වවිද්‍යාලවලට ගිහින් තියෙන්නේ 114යි. ශිෂ්‍යත්ව විභාගේ අසමත් වෙච්ච දරුවෝ තමයි විශ්වවිද්‍යාලයේ ඇමතුමා 186ක් ඉන්නේ. එහෙමනම් ශිෂ්‍යත්ව විභාගයේ පිළිබඳව මනෝවිද්‍යාත්මකව අධ්‍යාපන විද්‍යාවත් එක්ක ප්‍රශ්නයක් තියෙනවයි කියන එක මේක තමයි ඇත්ත తත්වය. දරුවන්ගේ යහපතට වඩා වර්තමානයේ පහේ ශිෂ්‍යත්ව විභාගයේ අයහපතක් සිද්ධ වෙන්නේ. ඒ නිසා තමයි මමත් අදින්ම යෝජනා කළා රජයට අපි තීන්දුවක් කරන් තියෙන්නේ පහේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම සඳහා. අපේ රටේ සෑම අංශයකින්ම අද කාන්තාව ඉදිරියට ඇවිත් රජය ඒ සඳහා ලොකු දායකත්වයක් දුන්න කියලා අද අගමැතිතුමා අරලියගහ මන්දිරයේදී සඳහන් කළා. හැබැයි රටේ ආර්ථික දියුණුවට නම් කාන්තාවන්ගේ දායකත්වය තවත් ලැබෙන්න ඕනි කියලයි අගමැතිතුමා අද වැඩිදුරටත් සඳහන් කළේ. ධනාවිමානී කාන්තා සමුළුව අද අරලියගහ මන්දිරයේදී පැවැත්වුණේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. මම හිතන්නේ ආණ්ඩුවක් හැටියට අපි තමයි වැඩියෙන්ම වනිතාවන් බලගතු කරන්නට බලය ලබා දෙන්න ක්‍රියා කළා තියෙන්නේ. ඒ නිසා තමයි අපි තීරණය කරේ කාන්තා නියෝජනය ප්‍රාදේශීය සභා මට්ටමේ ඇති කරන්න. බොහෝ දෙනෙක් විරුද්ධ වුණා. 2015 විරුද්ධ වුණා. මට හිටියේ මන්ත්‍රෝ 45යි. අපි කිව්වා මේක සම්මත කරන්නේ නැත්නම් අපි ඡන්දයකට යනවා කියලා. ඒ කාන්තා නියෝජනය නිසා අද බිම් මට්ටමේ එක එක පක්ෂවලට අයිති කාන්තා නියෝජිතයන් ගණනාවක් ඉන්නවා. එදා එක්කෙනෙක් නැත්තම් දෙන්නෙක් හිටපු ප්‍රාදේශීය සභාවේ අද 125ක් ඉන්නවා. මේ සංඛ්‍යාව අද බලපෑමක් ඇති කරන්න පුළුවන්. අපි සාමාන්‍ය පෙළ උසස් පෙළ ප්‍රතිඵල දිහා සසඳා බැලුවාම කාන්තා සහභාගීත්වය වැඩි. අපිට එක ප්‍රශ්නයක් තියෙනවා. මේ රටේ ශ්‍රමිකයන් දිහා බැලුවොත් කාන්තා සහභාගීත්වය අඩුයි. කාන්තා සහභාගීත්වය වැඩි කරන්න උවමනයි. ආර්ථිකය දියුණු වෙන්න කාන්තාවන් එතන ඉන්න ඕනේ. කාන්තාවන් නැතුව ආර්ථිකය දියුණු වෙන්නේ නැහැ. ප්‍රති ත්‍රස්ත පනත භයානක පනතක්. නමුත් ඒ පනත ගේන්න ආණ්ඩුව ලෑස්ති වෙනවා. ඒ නිසාම මේ පනතේ භයානකමත් බරපතලකමත් ජනතාවට පවසා දීමට මාධ්‍ය මැදිහත් විය යුතුයි.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රවෘත්ති අංශ ප්‍රධානීන් පිරිසක් හමු වුණු අවස්ථාවේදී අද මේ ගැන ප්‍රකාශ කළා. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවල කතෘ හා ප්‍රවෘත්තියංශ ප්‍රධානීන් අද හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වුණා. විපක්ෂ නායක කාර්යාලයේ පැවති මෙම හමුවේදී ප්‍රතිත්‍රස්ත පනත සම්බන්ධයෙන් අදහස් පළ වුණා. තවම අපි දැක්කේ නැහැ ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත පිළිබඳව විතරම ජනතාව දැනුවත් වෙලා තියෙනවා කියලා. ජනතාව දැනුවත් කිරීමේ වගකීම තියෙන ඔබතුමන්ලට අපි ඉල්ලීමක් කරන්නේ මොකද මේක ඊටම භයානක පනතක්. මේ පනත තුල සියලුම ශේෂ්ත්‍රවල දේශපාලනය කරන සියලුම ශේෂ්ත්‍ර මාධ්‍ය වේවා වෘත්තීය සමිති වේවා කියන නිදහස කොටිම කියනවා නම් ගිය ත්‍රස්ත හදිසි නීතිය යටතේ වළක්වන පනතේ හදිසි නීතිය යටතේ තියෙන ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ තියෙන සියලු දේ සාමාන්‍ය නීතියක් බවට පත් වෙනවා. මම හිතන්නේ ඒ තත්ත්වය ගැන ජනතාවට අවබෝධයක් ලබා දීම වගකීමක් වශයෙන් අපි දැක්කා. එතකොට තමුන්නාන්සලාට ප්‍රවෘත්ති පත්‍ර කතරුන් හැටියට කෙලින්ම අදාළ වෙන වගන්තිය තමයි 10 වෙනි වගන්තිය. තමුන්නාන්සලා කරනවානේ මේ ගවේෂණාත්මක පරිශ්‍රණය. ඉතින් ඒවායේ ප්‍රතිඵල ලබා දුන්නොත් එහෙම කණ්ඩායමකට ඒක ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පත්වනවා. දැන් තොරතුරු දැනගැනීමේ පනත ඇතුලේ අපි ගොඩාක් ඒක හොඳ වැඩක් නේ අතරම. හැබැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ දීපු ගොඩාක් බලතල නැවත මේකෙන් අත්පත් කරගන්නවා. මේ අතර විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීම සම්බන්ධයෙන් හා ඉදිරි ජනාධිපති අපේක්ෂිකා පිළිබඳවද මහින්ද රාජපක්ෂ මහතා අදහස් පළ කළා. දැන් සමහර කොටස් ජනාධිපති ක්‍රමය වෙනස් කරන්න ඕන කියලා කියනවා. සමහර කොටස් කියනවා මේ රටේ තියෙන මේ දේශපාලන තත්ත්වය අනුව මේ තවම ඒ වාතාවරණය නැහැ. ඒක නිසා පාර්ලිමේන්තු ක්‍රමයට යන්නේ නැතුව ජනාධිපති ක්‍රමය තියාගන්න කියලා. ඒ පක්ෂවල මතවාදීව දෙපැත්තකට බෙදලා ඉන්නවා. රටත් බෙදලානේ ඒ වගේ මාත් බලාගෙන ඉන්නවා. රට තුල වටේ ඇවිදලා කවුද දිනන්න පුළුවන් අපේක්ෂකයා. මම දිනන්න පුළුවන් අපේක්ෂකයාට සහයෝගය දක්වනවා. සමාජයක් යහමගට යොමු කිරීමේ වගකීම පූජ්‍ය පක්ෂයට පමණක් නොව මව්පියන්ටද හිමිවන බව සජිත් ප්‍රේමදාස ඇමතිතුමා පවසනවා. ඒ හම්බන්තොට සූරියවැවේදී සිසු දහම් සෙවන වැඩසටහන හරහා සූරියවැව කෙම්හත විහාරස්ථානයේ සම්බුද්ධ ජයන්ති දහම් පාසල් ගොඩනැගිල්ලට මුල්ගල් තැබීම අද සිදුවනේ සජිත් ප්‍රේමදාස ඇමතිතුමා අතින්. ජන සමාජයේ සුපිරිසිදු ජන සමාජයක් බවට පත් කිරීම උදෙසා ගෞරවනීය මහා සංඝරත්නයට පමණක් නොව පුරවැසියන් වන ඔබලාටත් තිබෙන යුතුයකමක් මේ දහම් පාසල හැදෙනකොට දෙමව්පියෝ වග බලා ගන්නට ඕන අද දවසේ ඉඳලා සම්පූර්ණයෙන්ම අමධ්‍යප වෙන්න. මෙතන දහම් පාසල් ශාලා ආරම්භ කරන උත්සවයට ඇවිල්ලා රාත්‍රී කාලේ ළඟම තියෙන හොඳම වයින් ස්ටෝර්ස් එකට ගිහිල්ලා අඩිපුඩි ගහන්න පටන් ගත්තොත් මේ දහම් අධ්‍යාපනයෙන් කිසිම වැඩක් වෙන්නේ නැහැ. මත්ද්‍රව්‍ය මත්පැන් දුම්වැටි පානය සහ මුලින්ම ඉවත දමන්නට මං වෙනුවෙන් නෙවෙයි. තමන්ගේ හැසිරීම් රටාව බලාගෙන ඉන්න ලදරු පරපුර වෙනුවෙන් ඒ තීන්දුව ගන්න. අපේ රටේ අමාත්‍යංශවලට මේ අවුරුද්දේ වෙන් කරන මුදල් ගැනයි මේ දවස්වල රට හදන තැනදී කතා කරන්නේ. ඒ යටතේ අද කතා කෙරුණේ විදේශ අමාත්‍යංශයට වෙන් කර ඇති මුදල් පිළිබඳව. මෙතනදී ජිනීවා සමුළුවේදී කතා බහ කෙරුණු කරුණු අපේ රටට බලපාන ආකාරය ගැනත් කතා කෙරුණා. ජිනීවලදී තිලක් මාරපඩ මහතාටයි අමනුගම ඇමතුමාටයි පුළුවන් වුණා කියන්න ලංකා අධිකරණය ශක්තිමත් කියලා. ඒකට ඔබතුමා යොදන් තිබිච්ච උදාහරණය ඔක්තෝබර් 26 කුවේක වෙලාවේදී අපේ අධිකරණය යම්කිසි ස්වාධීනත්වයෙන් කටයුතු කරා කියලා අන්න ඒක පෙන්눔 කරන්න. ඒක එක්සර්සයිස් කරලා පෙන්눔 කරන්න අවස්ථාව දුන්නේ ජනාධිපතිතුමයි මහින්ද රාජපක්ෂ මහත්මයා නිසා එතුමන් ස්තුතිවන්ත වෙන්න ඕනේ. දැන් ගරු කතානායකතුනි සමහර දේශපාලනඥයන් දෙමළ සහ සිංහල දැන් ජිනීවා කියන්නේ ඒගොල්ලන්ගේ ඉලෙක්ෂන් කැම්පේන් එක ලා තියෙනවා. ව්‍යවස්ථාව මූලික කරගෙන තමයි අපිට මේ ප්‍රශ්න විසඳන්න වෙන්නේ. හින්දා කවදාවත් මේ රටට විදේශ නඩුකාරයෝ ඕන නැහැ කියලා කියන්න ඕනේ. මොකද සමහර අය මම දැකලා තියෙනවා පත්තර වලට කියලා තියෙනවා. එහෙමනම් අපි යනවා සිකියුරිටි කවුන්සිල් එකට යන්නේ කොහොමද? රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාට පින් සිද්ධ වෙන්න 2001 එක්සත් ජාතික පක්ෂ රජය තමයි තීරණයක් ගත්තේ රෝම් සම්මුතිය අපි බාරගන්නේ නැහැ කියලා. මේ සුමන්දිරන්ලා ඇවිල්ලා දේශපාලන වශයෙන් මෙහෙ ඇවිල්ලා ඔය කතා දෙන එක ඇත්ත වශයෙන්ම නිකන් මේ අස්ථාවර තත්වයක් මේ රටේ ඇති කරන දෙයක්. මේ ප්‍රශ්නය ජිනීවා එක
දක්වා අපි යන්න හැදුනේ එවකට හිටපු බැංකීන් මූන් මැතිතුමා ඇවිල්ලා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්තයත් එක්ක ඒකාබද්ධ නිවේදනයකට අත්සන් කළා. ඒකෙදී කරුණාකරලා ඒක ටේබල් කරනවද? එතකොට මේක අත්සන් කරේ කවුද කියන කාරණාවත් අපිට බලා ගන්න පුළුවන්. ගණු මන්ත්‍රීතුමනි ජොයින්ට් ස්ටේට්මන්ට් එකක් එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමායි බැංකීන් මැතිතුමායි අත්සන් කරලා මාධ්‍ය තුලට ඇවිල්ලා කේ ප්‍රකාශය කරපු ගැන මුළු ලෝකෙම දන්න දෙයක්. ඒක හංගන්න බෑ. හම්බන්තොට ඉදිකිරීමට නියමිත තෙල් පිරිපහදුවට ඕමාන රජයේ දායකත්වය ගැන දේශපාලන වේදිකාවේ පළමු අදහස් දැන් කියන කතාවලින්. කියන කතා. අවුරුදු 70 උපන්දිනය වෙනුවෙන් එතුමා ජනතාවට දීපු තෑග්ග තමයි ඒ පිරිපහදුව පටන් ගත්තා. සිමෙන්ති කර්මාන්ත ශාලාව පටන් ගත්තා. ඩොලර් මිලියන 4000ක ආයෝජනයක්. අපේ රටේ ඉතිහාසයේ අපිට ආපු ලොකුම ආයෝජනය. මේ මහා පරිමාණයේ ආයෝජන ගැන කතා කරනවා ගිහිල්ලා හම්බන්තොට. දැන් මේ සිමෙන්ති ආයෝජනය කාගේද? කාගේද නන්දන ලොකු හිතා. මේ ඔක්කොම මෙරියට් එක රාජපක්ෂලාගේ කිව්වා. අද එතුමාගේ ආයෝජනය හොඳ වෙලා තියෙනවා හම්බන්තොටට. දැන් තෙල් පිරිපහදුවක් කිව්වහම දැන් අපේ පෞගේ ටිකේ දැක්කා විශාල කලබගෑනියක් කරුවා ඕමාන් රටේ ඒ රටේ එහෙම ආයෝජනයක් නැහැ කියලා. ඊට පස්සේ ඕමාන් රජයේ කනිත තෙල් සහ වායු පිළිබඳව අමාත්‍ය මොහමඩ් හමාඩ් මැතිතුමාවට පස්සේ මේගොල්ලන්ගේ කටවල් වෙහිලා දෙනවා. අපි දැක්කා එදා මුල්ගල තියෙන දවසේ ඕමාන ඇමතිවරයෙක් ඇවිල්ලා හිටි බව නම් ඇත්තයි. හැබැයි ඇමතිතුමා කොතනකවත් කිව්වේ නැහැ අපි මේ ව්‍යාපෘතියට ආයෝජනය කරනවා කියලා. එන්න ඇමති කෙනෙක් කියලා එතන හිටගත්තට ඒකින් කියවෙන්නේ නැහැ ඒ ඇමතිවරයා මේ ව්‍යාපෘතියට මුදල් දානවා. ඕමාන් රජයේ ඇමතිවරුවා අනුග්‍රහය නැතුව මුන් ගෑස් පේන්නේ නැතේ මුන්ට පිස්සුවේ. හම්බන්තොට දිස්ත්‍රික්කයට තෙල් පිරිපහදුවකුයි සිමෙන්ති කර්මාන්තශාලාවකුයි ඇවිල්ලා හම්බන්තොට රැකියා 5000ක් 6000ක් උත්පාදනය වෙනවා. රටට ආර්ථිකයක් ගලා එනවා. ඒක බලන් ඉන්න බැරි කුහකය තමයි විරෝධතා කරන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මාස 4කට පස්සේ අද ආයෙත් ලංකාවට ආවා. ඒ අසාර්ථක තරඟ සංචාර 3කට පස්සේ. මාස 4කට ආසන්න කාලයක් මෙරටින් බැහැරව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවසීලන්තයේ ඕස්ට්‍රේලියාව සහ ඉන් අනතුරුව දකුණු අප්‍රිකාවේ තරඟ සංචාරයට එක් වුණා. කෙසේ වෙතත් එහිදී සහභාගී වූ ටෙස්ට් තරඟ 6න් දෙකක් පමණක් ජය ගනිද්දී එක්දින තරඟ 8ම මෙන්ම 20 තරඟ 4ත් පරාජය වුණා. මෙලෙස මාස 4කට ආසන්න කාලයක් මෙරටින් බැහැරව සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන යලි දිවයිනට පැමිණියේ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සාමාන්‍ය මගී පර්යන්තයෙන්. මෙහිදී අදහස් දැක්වූ නායක ලසිත් මාලිංග. මේ තරඟාවලියේ පරාජය වුණා. අපිට හොඳ ක්‍රීඩකයන් දෙන්නෙක් තුන් දෙනෙක් ලෝකුසලන කලින් හොයාගන්න හැකියාව ලැබුණා. ක්‍රීඩකයන් විදියට පන්දු යවන්නනොත් ප්‍රතිකරණ අසාර්ථක වුණා. මෙහෙම දිගින් දිගට පරාජය වෙද්දි කොහොමද ලෝකුසලානේ ජයග්‍රහණය කරන්නේ? ඔයගොල්ලෝ මට වඩා හොඳට ක්‍රිකට් බලනවා ඇති. අපි ජයග්‍රහණය කරන කාල තුරදී මම වගේම පරිණත ක්‍රීඩකයන් 11 දෙනා අතර අඩුතරමේ ක්‍රීඩකයන් 9 දෙනෙක් 10 දෙනෙක්වත් හිටියා. ඔයගොල්ලෝ දැන් ක්‍රිකට් ක්‍රීඩා බලනකොට 9 දෙනෙක් 10 දෙනෙක් ඉන්නවද කියන ප්‍රශ්නේ ඔයගොල්ලෝගෙම අහලා බලුවොත් හොඳයි. මැච් ගානක් සෙල්ලම් කරා කියන එක පරිණතභාවයට හේතුවක් නෙමෙයි. ක්‍රීඩකයන්ගේ දක්ෂතා ලබා ගන්න නම් ඔවුන්ගේ ක්‍රිකට් සෙන්ස්, ඒ කියන්නේ මානසිකත්වය ඔවුන් වර්ධනය කරගන්න ඕන. ඉදිරියේදී ක්‍රීඩා ඉවත් වීමට සූදානම්ක් තිබෙනවා කියලා. අනිවාර්යයෙන්. මම 2020 දී T20 තරඟාවලියේ ක්‍රීඩා කළා. ක්‍රිකට් ක්‍රීඩා සමුගන්නවා. දැන් මට වයස අවුරුදු 35ක්. මට පුළුවන් කාලේ මට පුළුවන් විදිහට ක්‍රිකට් ක්‍රීඩා කරා. රට වෙනුවෙන්ද නැද්ද කියන එක මම ක්‍රීඩා කරු විදියට බලන්න පුළුවන්. දැන් මට කරන්න තිබුණු අවස්ථාව ඉවර වෙගෙන යන්නේ. ඉතින් තවත් ක්‍රීඩකයෙක්ට අවස්ථාව ලැබෙයි කියලා ඉදිරියට. ඉදිරියේදී ඔබතුමාලගේ අඩුපාඩුකම් හදාගන්න පුළුවන් හැකියාවක් තිබෙනවද මේ යන හැටියට? ඔය ලොකු අඩුපාඩුවක් නෑ. මම හිතන්නේ පොඩි දේවල් තියෙන එක අපිට මම හිතන්නේ හදාගන්න පුළුවන් ක්‍රීඩකව මම. කෙසේ වෙතත් මේ අතරතුර ගුවන් තොටුපළේ සිටි කාන්තාවකගෙන් තිසර පෙරේරාට දැඩි විවේචනයක් එල්ල වුණා. පුහුණුකාරීත්වය සමග ගැටලුවක් තියෙනවද? නෑ මම නම් හිතන්නේ එහෙම දෙයක් ගැන. මොකද හොඳ පුහුණුකරුවෙක් ඉන්නේ අපිට චන්දිකා තුරුසිංහ මහත්මයා. ලෙඩවුණු ජනතාවට හෙදකම් කරන හෙද නිලධාරියන් අද ලෙඩ වුණා. ඒ ඉල්ලීම් 8ක් මුල් කර ගනිමින් ඔවුන් සිදු කළ වෘත්තීය ක්‍රියාමාර්ගය නිසා මේ හින්දා ඇතැම් රෝහල් වලට පැමිණි රෝගීන්ට දැඩි අපහසුතා වලට මුහුණ පෑමට සිදු වුණා. දීපව්‍යාප්ත හෙද සේවාවක් ඇති කිරීම, නිල ඇඳුම් දීමනාව වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කර ගනිමිනුයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අද මේ වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කළේ.
දිවයිනේ බොහෝ රෝහල්වල ආරම්භ කළ මෙම ලෙඩ නිවාඩු වාර්තා කිරීමේ හෙද වෘත්තීය ක්‍රියාමාර්ගය දින දෙකක් ක්‍රියාත්මක කරන බවයි ඔවුන් පවසන්නේ. වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් ජාතික රෝහල නයනා රෝගී ශාලාව ඇතුළු රෝහල් කිහිපයකම රෝගීන් දැඩි දුෂ්කරතාවයට පත් වුණා. ජාතික රෝහලේ වාට්ටුවල හෙදියන් අද දකින්නට ලැබුණේ නැහැ. ස්ටයි කරපුවා අපි අතරම මිනිස්සු අනාතයිනේ මෙතන. පාන්දර 2 ඉඳලා ඉන්නේ. 4යි එනකොට මට ඇස් දෙක පේන්නේ නැතිලා පේන සල්ලි අරගෙන අපිටම ගහනවා තමයි මේ මිනිස්සු. ප්‍රසන්නයි ඇත්තම කියන මේ වැඩ. කෙසේ වෙතත් හෙදියන් පවසන්නේ සිය වෘත්තීය ක්‍රියාමාර්ගය සාර්ථක වූ බවයි. අවුරුදු 5කින් ග්‍රේඩ් 2 යන්න ඕනේ අපි. ඒ හින්දා ඒකට සහභාගී වෙනවා. 100%ක්ම අපේ වැඩ වර්ජනය සාර්ථකයි. ජාතික අක්ෂරෝහලේ ලෙඩ නිවාඩු දැමීමේ සටන ඉතාම සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ සේවා කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ බවයි රෝගීන් පැවසුවේ. බෙහෙත් පුරුදු විදිහටම දෙනවා. ස්ට්‍රයික් කරන්න මොනක් නැහැ වැඩ. මහනුවර ශික්ෂණ රෝහලෙත් හෙද නිලධාරීන් අද ලෙඩ වුණා. රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ මහනුවර ශාඛාවද අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳවා තිබුණා. අවුරුදු 3මාරක් තිස්සේ මේ ගැන අපි රජය දැනුවත් කරා. ඒගොල්ලෝගෙන් අපිට හොඳ විකල්පයක් ඒ ගැන සම්බන්ධව ලැබුණේ නැහැ. කෙසේ වෙතත් මහනුවර රෝහල් බලධාරීන් පවසන්නේ හෙද වෘත්තීය ක්‍රියාමාර්ගය රෝහල් කටයුතු වලට බාධාවක් නොවූ බවයි. කුරුණෑගල ශික්ෂණ රෝහලේද වෘත්තීය ක්‍රියාමාර්ගය රෝහල් කටයුතු වලට බාධාවක් නොවූ බවට රෝහල් බලධාරීන් පෙන්වා දෙනවා. හැඩන් ප්‍රදේශයේ රෝහල් වලද හෙද වෘත්තීය ක්‍රියාමාර්ගය රෝගී සත්කාරක සේවාවලට බලපෑමක් නොවූ බව අපවාර්තාකරුවන් සඳහන් කළා. මේ අතර රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය අද පස්වරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් හැඳවා තිබුණා. රෝගීන්ට අසහනයක් වෙලා තිබෙනවා අපේ ගැන කනගාටු වෙනවා. බොහොම සාධාරණ ඉල්ලීම් 8ක් ඉදිරිපත් කළේ. මේ ඉල්ලීම් 8වත් ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අපොහොසත් වුණ නිසා විශේෂ උදේ වෙනකන් ඇමතුමාට කාඩ තිබෙනවා මේ සාධාරණ ඉල්ලීම් කීපය ලබා දෙන්න. නමුත් ඊළඟ සටන පොඩි සටනක් නෙමෙයි. කරන්න පුළුවන් ඔක්කොම දැන් අද මගෙන් ඇවිල්ලා අහනවා නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා. දැන් සර් මම අරක ට්‍රෙෂරි එකට ඇව්වා. දැන් මේක පිළි අරගන්න මේක මෙහාට යවුවා. මං ගෝ නවත්තලා දාන්න. ඕක යවුවත් ස්ට්‍රයික් නොවන ස්ට්‍රයික් නම් ඉතින් නොකර ඉන්නේ. ඒක ඉවරයි. ඒ නිසා මේවා තියෙන අද දේශපාලන ස්ට්‍රයික්. අද අලුයම ගාල්ල මාපලගම මාර්ගයේ ඉන්ධන පිරවුම්හලක් කොල්ල කාලා. ගිනි අවියක් සහ කඩුවක් රැගෙන යතුරු පැදියකින් ආපු 3 දෙනෙක් තමයි මේ කොල්ලය සිදු කරලා තියෙන්නේ. මේ ගාල්ල මාපලගම පාරේ බෙලිගහ හන්දියේ ඇති ඉන්ධන පිරවුම්හල. මේ ඉන්ධන පිරවුම්හලට අද අලුයම යතුරු පැදියකින් පුද්ගලයන් 3 දෙනෙක් ආවා. එක් අයෙක් මෙරට නිෂ්පාදිත ගිනි අවියක් රැගෙන අතර අනෙක් පුද්ගලයා අරගෙන ආවේ කඩුවක්. ඔවුන් පිරවුම්හලේ සිටි සේවකයා බිය ගන්වා රුපියල් 11000ක මුදල් පැහැරගෙන කොල්ලකෑම සිදුවන විට තවත් සේවකයෙක් ඉන්ධන පිරවුම්හලේ හිටියත් ඔහු ඒ වෙනකොට නිදාගෙන සිටිතු වෙනවා. කොල්ලකෑමට යතුරු පැදියෙන් පැමිණි තිදෙනා කරාපිටිය රෝහල පැත්තට පලා ගොස් තිබෙනවා. සිද්ධිය ගැන ගාල්ල පොලිසිය විමර්ශන ආරම්භ කළත් කිසිවෙකු අත්අඩංගුවට ගන්න හැකි වී නැහැ. මේ ඉන්ධන පිරවුම්හලට මීටර් 500ක් විතර දුරින් තියෙන සුපිරි වෙළඳ සැලකුත් මීට මාස කිහිපයකට කලින් කොල්ල කෑවා. ඒ කොල්ලයට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවටත් ගන්න හැකි වුණා. පසුගිය 24 වෙනිදා බත්තරමුල්ල තලාහේන ප්‍රදේශයේ තියෙන ඉන්ධන පිරවුම්හලකුත් ගිනි අවි රැගෙන ආපු දෙන්නෙක් කොල්ල කෑවා. රාත්‍රී 7:30ට පමණ සිද්ධ වුණු මේ කොල්ලයට ආපු පුද්ගලයෝ වෙඩි ප්‍රහාරයකුත් එල්ල කරලා තමයි පලා ගියේ. මේ මාසෙම දෙවෙනිදා හොරණ පොකුණු වීට පැත්තේ තියෙන ඉන්ධන පිරවුම්හලකුත් කොල්ල කන්න අවිගත් පිරිසක් කටයුතු කළා. ඒ කොල්ලයත් සිද්ධ කළේ ගිනි අවිත් අරගෙන යතුරු පෙදියකින් ආපු පිරිසක් විසින්. සුන්දරාපුර තියෙන්නේ කුරුණෑගල. සුන්දරාපුර අසුන්දර කරන කුණු කන්දක් තියෙනවා. මේ කුණු කන්ද මේ දවස්වල ගිනි කන්දක් බවට පත් වෙලා. මේ ඒ නිසා ඒ පැත්තේ අයට මතුවෙලා තියෙන ප්‍රශ්න. විටින් විට කරලියට එන කසල ගැටලු මේ දිනවල යළිත් කතා බහට ලක් වෙනවා. මීතොට මුල්ල කසල කන්ද සහ දිවයිනේ නොයෙක් ප්‍රදේශවල කසල බැහැර කරන ස්ථානයන්හි මහ පරිමාණ කසල කඳු නිරන්තරයෙන් ගිනි ගැනීම් වලට ලක්වන බව අප මීට පෙරත් ඔබට වාර්තා කළා. මෙහි නවතම සිදුවීම ලෙස කුරුණෑගල නගරයේ කසල බැහැර කරන යන්තම් පලාව සුන්දරාපුල ප්‍රදේශයේ කසල කන්දක දින ගණනක් පුරා පවතින ගින්න. ගින්න හේතුවෙන්
ඊයේ සිට සුන්දරාපොළ සූරියවත්ත ඇතුළු ප්‍රදේශවල පවතින්නේ දැඩි දුමාරයක්. මේ පිළිබඳව ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විශේෂ පරීක්ෂණයක් සිදු කළ අතර එහිදී නිගමනය වුණේ මේ දුමාරය ජනතාවට සෞඛ්‍යමය වශයෙන් අහිතකර බවයි. ශෝෂණ ආබාධ තියෙන කෙනෙක් හිටියොත් ගොඩක්ම දරුණුවට බලපාන්න පුළුවන්. උපදෙස් දුන්නක් කියාව තියෙනවා නම් මීටර් 500ක් 600ක් වගේ ප්‍රමාණයක ඉන්න ජනතාව එතනින් අයින් කරන්න කියලා. දුම් ප්‍රමාණය වැඩි වෙන්නේ රැය කාලයට. රාත්‍රී කාලේ අපි නිදාගෙන ඉන්න විට ඒ මාවතින් ගොඩක් වැඩි වෙන නිසා අපි මේ වගේ උපදෙස් දීලා ඒකම අයින් කරන්න කටයුතු කරා. එම නිගමනයත් සමග කුරුණෑගල ප්‍රාදේශීය සභාව ඊයේ පස්වරු 6ට පමණ ගිනිගන්නා කුණු කන්දේ සිට මීටර් 500ක ප්‍රදේශවල ජනතාවට ඉවත් වන ලෙස දැනුම් දුන්නා. නගර සභාවේ ඉතාම නොසැලකිලිමත් කසල කළමනාකරණය නිසා තමයි මේ සිද්ධිය වුණේ. මේ ඊයේ හවස නිවේදනය කළා මීටර් 500ක් ඇතුළත ඉන්න අය ආරක්ෂක ස්ථාන වලට යන්න කියලා. ඒ කොහෙද යන්නේ? යන්න තැනක් කිව්වද? අපි කියනවා අපි යන්නම් අපට දෙන්න අපේ නිවාසවල වන්දිය අපි වෙනත් තැන් වලට යන්නම්. දකුණු පළාත් සභාවේ නිල කාලය අවසන් වීමට තිබෙන්නේ තවත් දින කිහිපයක් විතරයි. ඒ කාලය අවසන් වෙන්න කලින් Tamanගේ ගැටලුවලට විසඳුම් දෙන්න කියලා ගුරුවරුන් පිරිසක් අද එම පළාත් සභාව ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වුණා. ඒ අතර තවත් මන්ත්‍රීවරු පිරිසක් විරෝධතාවයේ නිරත වුණේ පළාත් සභා ඡන්ද්‍රය ප්‍රමාද වෙන බව පවසමින්. දකුණු පළාත් සභාවේ නිල කාලය ලබන 10 වෙනිදායින් අවසන් වීමට නියමිතයි. ඊට පෙර පැවැත්වීමට සැලසුම් කර තිබෙන්නේ තවත් එක් සභා රැස්වීමක් පමණයි. අද සභාව රැස් වූ අවස්ථාවේදී පළාත් සභා පාසල්වල ගුරුවරුන් පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වුණේ එම කාලය අවසන් වීමට පෙර තම ගැටලු වලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලමින්. මේ උද්ඝෝෂණය පැවැත්වෙන අතරවාරයේ පළාත් සභාවේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසකුත් මිනි පිට්ටියකුත් රැගෙන විරෝධතා පෙළපාලියකින් එම ස්ථානයට පැමිණියා. ඒ ආණ්ඩුවට විරෝධය පළ කරමින්. අද ආණ්ඩුවේ භූමදානය අද අවසානය සිද්ධ වෙන දවස ආණ්ඩුවට නිවන් සප ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අපේ පළාත් සභාව ලබන මාසේ 10 වෙනිදාට විසිරෙනවා. හැබැයි මේ ආණ්ඩුව ජීවිතේට ඡන්ද තියන්නේ නැහැ. මේ අහිංසක මිනිසුන්ගේ ප්‍රශ්න කතා කරන්න තියෙන්නේ පළාත් සභාව. පළාත් සභාව තියපල්ලා. මම බත් එක දීග කන්නේ තව රජෝ. උඹ ඵලයන් රජෝ මගේ අම්බේ පළඹේ. ගුරු විරෝධයෙන් පළාත් සභාවේ ප්‍රධාන පිවිසුම් දොරටුව අවිහිර වී තිබූ නිසා පළාත් සභා මන්ත්‍රීවරුන් අතිරේක දොරටුවකින් සභා භූමියට ඇතුළු වුණා. විරෝධතාවයේ නිරත ගුරුවරුන්ද එම දොරටුවෙන්ම පළාත් සභා භූමියට ඇතුළු වුණා. ඒ වන විට සභා රැස්වීම පැවැත්වමින් තිබූ නිසා සභා ලේකම්වරයා මැදිහත් වී ඔවුන් සභා පරිශ්‍රය තුළට ඇතුල් වීම වැළැක්වීමට පියවර ගත්තා. ඔවුන්ගේ ගැටලුවට විසඳුමක් ලබා දීමට පියවර ගන්නවා කියලා පළාත් ප්‍රධාන අමාත්‍යවරයා පොරොන්දු වීමෙන් පස්සේ තමයි පිරිස විසිර ගියේ. පාසලක් කියන්නේ දරුවන්ගේ විනය හදන තැන. ඒත් තමන්ගේ දරුවන්ගේ විනය පාසල නිසා වැඩි වෙලා නැති වෙලා කියලා දෙමාපියන් පිරිසක් අදත් දෙවනි දවසටත් පාරට බැහැලා බෝමිරියේදී කෑ ගහලා කිව්වා. කඩුවෙල බෝමිරිය මධ්‍ය මහ විද්‍යාලයේ සිසුන්ගේ දෙමාපියන් පිරිසක් ගිය සතියේ සඳුදා විරෝධතාවක නිරත වෙමින් ඉල්ලුවේ විද්‍යාලයේ විදුහල්පතිවරයා වහ ඉවත් කරන ලෙසයි. දරුවෝ උදේ 7 ඉඳන් 1:00 වෙනකම් මේ පාර පුරා ඇවිදිනවා. ස්පෝර්ට් මීට් එකෙන් පස්සේ අපිට ආරංචියක් තියෙනවා. මෙයා පාසල ඇතුළත අරක්කු පාටියක් දුන්නයි කියලා. අදත් මේ දෙමාපියන් කොළඹ අවිස්සාවේල්ල පරණ පාර බෝමිරිය මධ්‍ය මහ විද්‍යාලයේ ඉදිරිපිටින් අවිහිර කරමින් විරෝධතාවයේ නිරත වුණා. ඔවුන් පැවසුවේ සතියක් ගත වෙලත් මේ ප්‍රශ්නය තවමත් විසඳලා නැහැ කියලයි. විදුහල්පති ප්‍රකාශයක් කරලා තිබ්බා හිටපු ගුරුවරයෙක් කවුද 28ක සේවය කරපු ගුරුවරයෙක් වෙනුවෙන් අපි කතා කරනවා කියලා. ඒ ගුරුවරයා වෙනුවෙන් කතා කරනවා නම් ඒ ගුරුවරයා ඉල්ලලා මිසක්කා අපිට මේ ඉස්කෝලේ මත්ද්‍රව්‍ය නවත්තන්නවත් විනය හානිය සිද්ධ වෙලා තියෙනවා ඒවා හදන්නවත් කියලා අපි කතා කරන්නේ නැහැ. ඊයේත් ළමයි මේ පාරිදි ගහගෙන පොලිසියට ඒත් තරංගෙන් තියනවා ඊයේ ළමයි. ගෑනු දරුවෝ තව වැඩි කාලයක් යන කලින් බොහොම අඩු වයසෙන් ක්ලිනික් යන මට්ටමටපත් වෙනවා මේ ඉස්කෝලේ. දැනටත් එහෙම දේවල් තියෙනවා. වගකීමේ ප්‍රකාශ පාසල ඇතුළත මේ වගේ දේවල් වලට සම්පූර්ණ වගකීතු බලධාරියෙ විදිහට කටයුතු කරන විදුහල්පතිතුමා. නමුත් එතුමාගේ තියෙන්නේ බොහොම නිද්‍රාශීලී පිළිවෙතක්.
නවගමුව පොලිසියෙන් පැමිණ පාසල තුළට ගොස් මේ ගැන සොයා බලා දෙමාපියන්ට පැවසුවේ විදුහල්පතිවරයා පාසලේ වැඩබැලීම සඳහා ගුරුවරුන්ගෙන් සමන්විත කමිටුවක් පත්කර පාසලෙන් පිටව ගොස් ඇති බවයි. දැන් පරිපාලනය කරන්නේ ආනන්ද සර්වි 10 දෙනෙක් ටීචර්ලා 10 දෙනෙක් කමිටුවක් පත් කරලා ඒ කමිටුවෙන් විදුහල්පතිවරේ පත් කරනකම් පාලනය කරගෙන යනවා. ලබන 29 වෙනිදා එම කමිටුව සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාව සලසා දෙන බව පැවසීමත් සමග පෙරවරු 11ට පමණ පිරිස විසිර ගියා. දෙදහස් 18 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනිද්දා නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය අද නිවේදනය කළා. විභාගය සඳහා පාසල් අපේක්ෂකයින් 4,22,850ක් සහ පෞද්ගලික අපේක්ෂකයින් 2,33,791ක් පෙනී සිට තිබෙනවා. ඒ සමගින් live at 7 අවසන්. ඔබට සුබ රාත්‍රියක්.